මොකද්ද මේ මොමන්ටම් එක කියන්නේ? අපි ගමු පොඩි කාලේ ඉඳලම ඔයගොල්ලෝ හැමෝම කරලා තියෙන දෙයක් තමයි ගලක් අරන් එක්කෝ මොකකට හරි එකට ගහන එක. පුංචි කාලේ ඉඳලම ළමයි කරන දෙයක්. ගලක් අරගෙන අපි මොකකට හරි එකට ගහනවා. ඒ වගේම එක්කෝ වතුරකට වීසි කරනවා. එක්කෝ වැරදිලා වීදුරුවකට වැදිලා. එහෙම වැදලා තියෙන කෙනෙක් ඉන්නවනම් දාන්න යස් කියලා එහෙම වැදලා තියෙනවා. ඔව් මට එහෙම වරදක් වෙලා තියෙනවා. මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. මේ විදියට. තමන් ගලක් අරන් ගහලා තියෙනවා. පිටියකට. තමන් ගලක් අරන් ගහලා තිනවා වීදුරුවකට. තමන් ගලක් අරන් ගහලා තිනවා වතුරකට. ඕ තමන් ගලක් අරන් අඹ ගෙඩියක් හරි කඩලා තියෙනවා. අන්න එහෙම කෙනෙක් ඉන්නවනම් ගලකින් ගහලා. ඒත් මෙන්න මේ සිද්ධිය දැකලා ඇති. ගලකින් වීදුරුවකට ගැහුවා නම් වීදුරුව කඩන් වැටෙනවට වඩා ඒක එහෙම හිටින ගතියක් තියෙනවා. මේ බෝලේ එක මෙහෙම එක්ක බිඳෙන්නේ නැහැ එක්ක යම්කිසි ඉරිතැලීමක් විතරයි. වතුරකට ගැහුවොත් ඒ වතුරේ පොඩක් පසාරු කරගෙන යනවා. ඔය වගේ දැකලා. එහෙම දැකලා තියෙනවා නම් එහෙම ඒ එන්නේ වගේ එක්ස්පීරියන්ස් එකක් කරන් තියෙනවා. අන්න ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් කරන් තියෙනවා නම් දාන්න යස් ඔව් මම එහෙම අරන් තියෙනවා. ගොඩක් කට්ටිය එහෙම අරන් තියෙනවා. ඔන්න ඔය අවස්ථාවට ජීවිතය ගැනත් ඔය විදිහට හිතන්න ගන්න. මෙන්න මේකට අපි ගත්තොත් මේ වගේ දෙයක්. මම ගන්නවා ඔයගොල්ලන්ට ගලක් නෙමෙයි. මෙයාගේ යම්කිසි උපකරණයක්. මේ කුදේ පාන්දරේ නම කිව්වට ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ. මේ වගේ අපි සිස්ටල් එකක් ගන්නවා. මේ වගේ වෙඩි තියෙන උපකරණයක්. මේකෙන් මොකද්ද කරන්නේ? මේ පුංචි ඇඟිල්ලෙන් ලොකු දෙයක් කරනවා. මේ පුංචි ඇඟිල්ලෙන් මොකද කරන්නේ? මේ පුංචි ඇඟිල්ලෙන් ටච් කරාම මේකෙන එක උණ්ඩයක් ඒක පසාරු කරගෙන යනවා. ඒ වීදුරුව පසාරු කරගෙන යනවා. පුංචි බලයක්. දැන් ඔයගොල්ලෝ ගලක් වීසි කරන්න නම් කොච්චර බලයක් පාවිච්චි කරන්නද? ලොකු බලයක් පාවිච්චි කරන්න ඕනේ එතනදී. තමන්ගේ අතට ඒ භාරයත් එක්ක ඒ ලොකු ගලක් වීසි කරලා සමහරට ඒ වීදුරුව බිඳෙන්නේ නැහැ. ඒ ජලකඳ කසාරු කරගෙන යන්නේ නැහැ. හැබැයි ඔබට පුළුවන් මෙන්න මේ වගේ පුංචි උණ්ඩේ පුංචි බලයක් යොදලා මෙන්න මේ වීදුරුව පසාරු කරගෙන යන්න. මේ ජලකඳ පසාරු කරගෙන යන්න. යම්කිසි දැඩි ද්‍රව්‍යයෙන් තියෙන දැඩි දෙයක් පසාරු කරගෙන යන්න පුළුවන්. මේ දේ පුළුවන්ද අපේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා පාවිච්චි කරන්න. අන්න ඒ ගැන තමයි. එන්නේකට ටිප්ස් කීපයක් තමයි අද මම කතා කරන්නේ. එන්නේ ටිප්ස් 6 අපි බලමු. අපේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා ඉදිරියට යාම සඳහා මෙන්න මේ අපි වැරදි දෙයකට පාවිච්චි කරන තුවක්කුවම කොහොමද භාවිතා කරන්න පුළුවන්? එන්නේ සංකල්පය කොහොමද අපිට අපේ ජීවිතයට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. මේකට අපි කතා කරනවා මොමන්ටම් කියලා. භෞතික විද්‍යාවේදී මේකට අපි කියනවා මොමන්ටම් කියලා. ඒ කියන්නේ අපි කියනවා ගතිවේගය කියලා. දැන් විද්‍යාධාරක කෙනෙක් ඉන්නවා නම් හෝ යම්කිසි මේක O level වලට තියෙනවා. O level විද්‍යාවෙත් උගන්වනවා ගතිවේගය. මෙන්න මේ ගතිවේගය කොහොමද පවත්වාගෙන යන්නේ? අපේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා කොහොමද ගතිවේගය කියන එක අපි භාවිතා කරන්නේ කියන එක බලමු. මෙන්න මේ ගතිවේගය කියන්නේ මෙන්න මේ අපි කියන ස්කන්ධය කියලා තියෙනවා. දැන් ඔයගොල්ලොන්ගේ අපි කතා කරන අපේ ස්කන්ධයක් තියෙනවා. ඒ ස්කන්ධයත් එක්ක ගුරුත්වාකර්ෂණ බලය ආවම අපි ඒකට කියනවා බර කියලා. අපේ බර. එතන අපි ගියොත් අභ්‍යවකාශයට ගිහිල්ලා උඩට ගිහිල්ලා බර මැන්නොත් අපේ බර අඩු වෙනවා. ඇයි ඒ ගුරුත්වාකර්ෂණ ශක්තිය අඩු වෙන නිසා. හැබැයි ස්කන්ධය එකයි. මෙන්න මේ ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතයට අපි කියනවා මොමන්ටම් කියලා. මෙන්න මේ ස්කන්ධය සහ ප්‍රවේගයේ ගුණිතයට. ප්‍රවේගයක් කියන්නේ අපි යම්කිසි විස්ථාපනයක් යම්කිසි දෙයක් අතර දුරක් තියෙනවා නම් ඒ දුර බෙදීම ඒකට යන කාලය ඒ ගමන යාම සඳහා ගත වෙන කාලය අපි ඔකට කියනවා ප්‍රවේගය කියලා. මෙන්න මේ ප්‍රවේගය සහ ස්කන්ධයේ වේගය අපි කියනවා ගති වේගය කියලා. අපි බලමු ඕක කොහොමද මෙන්න මේ විද්‍යාවේ මෙන්න මේ සංකල්පය කොහොමද අපේ ජීවිතයකට ඇඳගන්නේ කියලා. අපේ ජීවිතයට ඇඳගන්නේ කියන එක. මෙන්න මෙතනදී අපි කතා කරනවා ඔබට පුළුවන් නම් මෙන්න මේ ස්කන්ධය පුළුවන් තරම් අඩු කරගෙන මෙන්න මේ ප්‍රවේගය කියන එක වැඩි කරගන්න පුළුවන්. ස්කන්ධය පුළුවන් තරම් අඩු කරගෙන ප්‍රවේගය කියන එක වැඩි කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් මොකද්ද මේක බැලන්ස් කරගන්න මෙන්න මේ අපේ ගති වේගය කියන එක වැඩි කරගන්න. එහෙනම් ගති වේගය කොහොමද අපි වැඩි කරගන්නේ? දැන් මේ බලන්න මේ උණ්ඩයක් කියන්නේ මේ ගලකට වඩා බරෙන් අඩුයි. පුංචි පවයකින් ප්‍රවේගය වැඩි කරලා දෙනවා. හැබැයි ප්‍රවේගය තමයි වැඩි කරන්නේ. ප්‍රවේගය වැඩි කරන ස්කන්ධය අඩු කරනවා. එහෙනම් මෙන්න මේ දේ කොහොමද අපි ජීවිතේට භාවිතා කරන්නේ? අපේ එදිනෙදා අපේ යම්කිසි ගෝල් එකක් සෙට් කරලා තියෙනවනම් අපේ විෂන් බෝඩ් එකේ යම්කිසි කාරණා ටිකක් දාලා තියෙනවනම්
ඒ කාරණා ටික කොහොමද අපි මෙන්න මේ ගතිවේගය භාවිතා කරගෙන අපේ ජයග්‍රහණය සඳහා යොමු කරගන්න කියන එක තමයි මෙන්න මේ පළවෙනි ටිප් එක. ඒතර එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කරන්න. එක් දෙයක්. අන්න අපි මාස් අර කතා කරපු ඉස්සෙල් ස්කන්ධය කියන එක අඩු කරා. ලොකු ස්කන්ධයකට වඩා ස්කන්ධය පොඩි කරා. ඒ ස්කන්ධය පොඩි කරලා අපිට පුළුවන් මොකද කරන්නේ? මෙන්න මේ සතිය පිහිටුව ගන්න. දැන් අපි හැමතිස්සෙම ආර්චර්යා කණ්ඩායම කියන දෙයක් තමයි සතිය පිහිටුවා ගන්න. ඒ කියන්නේ මොකද්ද මෙතනදි කරන්නේ? අපි ස්කන්ධය අඩු කරනවා. එහෙනම් ස්කන්ධය අඩු කරන්න. ඔබගේ ඒ අදාළ යම්කිසි දෙයක් සෙට් කරලා තියෙනවා නම් වාගේ ජීවිතයේ ඇචීව් කරගන්න ඒකේ ස්කන්ධය පොඩි කෑලි වලට කඩා ගන්න. පුංචි කෑලි වලට කඩා ගන්න. දැන් අපි හැමදාම කතා කරන දෙයක් මේක. පුංචි කෑලි වලට තමන්ගේ දවසේ වැඩ ටික කඩා ගන්න කියලා. හැබැයි කොච්චර කිව්වත් අල්ලගන්නේ අර බාස්කට් එකම අපි අල්ලගන්න. හැමෝම හරි ආසයි. නෑ අපි මේක කරන්න ඕනේ කියලා. ඕක අල්ලගෙන ඕකේ බර දරාගෙන ඒ ස්ට්‍රෙස් එකත් එක්කම තමන්ගේ අර තියෙන තමන්ගේ ශක්තිය නිකන් වැය කරගන්න. අපිට පුළුවන් නම් එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ සම්පූර්ණ සර්කල් එක අරගෙන ඒ සර්කල් එක අපිට කෑලි වලට කඩා ගන්න පුළුවන්. අපේ ආර්චර්යා කණ්ඩායම ගත්තොත් ආර්චර්යා කණ්ඩායමේ සෑහෙන සෙෂන්ස් 13ක් යනවා සතියේ. ඔයගොල්ලෝ පුදුම වෙන්න පුළුවන් මේ අපේ එකිනෙකා ජොබ් එක කරන ගමන් ඒ කියන කාර්යයන් කරන ගමන් තමන්ගේ ආර්ථිකයට ප්‍රශ්නයක් නොවි කොහොමද මේ ආර්චර්යා කණ්ඩායම පවත්වාගෙන යන්නේ? දැන් අපි ගත්තොත් අපේ වේද මහත්මයා අපේ පුෂ්පකාර වේද මහත්මයා කියන්නේ එදා ඉඳලම සෑහෙන බිසි වර්කින් කරන්නේ. ඒ කියන්නේ සෑහෙන වැඩ. ඒ ලෙඩ්ඩු හොයාගෙන යනවා එතුමා සෑහෙන වැඩ රාජකාරීත් එක්ක. හැබැයි එතුමගේ දවසේ කාලේ යම්කිසි පැයක් විතර වෙන් කරන් තියෙනවා ආර්චර්යා වෙනුවෙන් හැමදාම. එතන තවත් කෙනෙකුට කියන්න පුළුවන් අනේ බෑ ඕවා කරන්න අපිට වෙලාවක් නැහැ. අපිට සමාජ සේවයක් කරන්න ඔහොම වෙලාවක් නැහැ. හැබැයි එතුමාගේ දවසේ හැමදාම පැයක් පමණ කාලයක්. ඒ කියන්නේ පැය 24න් පැයක පමණ කාලයක් වෙන් කරන් තිනවා ආර්චර්යා කණ්ඩායමෙන්. ඒ කරන්නේ එතුමා කරන්නේ අපේ මෙන්න මේ තියෙන ෆ්ලයර් එක ඒ ෆ්ලයර් එක ෂෙයා කර ගැනීම, ඒ වගේම Facebook එකේ ඒ වගේ සෝෂල් මීඩියා වලට ෂෙයා කර ගැනීම. එතුමා කරන්නේ ඒකට ફોකස් කරන්නේ. එක දෙයකට ફોකස් කරලා තියෙනවා. එතුමාගේ බිස්නස් කටයුතුත් එක්කම හැබැයි එක දෙයකට ආර්චර්යාවේ ફોකස් කරලා තියෙනවා. අපි ගමු චතුර මහත්මයා. චතුර මහත්මයා ඉන්නේ ගාලු දිස්ත්‍රික්කෙම. ඒ අදාළ කම්පැනි එක හෙඩ් කෙනෙක්. එතුමාට කවදාකවත් බෑ මේ වගේ දෙයකට යොමු වෙන්න. හැබැයි එතුමාගේ දවසෙන් පැයක කාලයක් වෙන් කරගෙන තියෙනවා ආර්චර්යා කණ්ඩායමේ. අන්න ඒ වගේ Tamanට හැම දෙයක්ම කරන්න අවශ්‍ය නම් ඒකට විදියක් තියෙනවා. ඒතර මෙන්න මේ සර්කල් එක තමන්ගේ ජීවිතයේ දවසේ කාලයෙන් යම් කිසි ප්‍රමාණයක් කඩාගෙන. අපි රෝහන් පෙරේරා මහත්මයා. එතුමත් ඒ වගේ. මේ අපේ මැනේජ්මන්ට් ටීම් එකේ ඉන්න හත් දෙනාම යම් කිසි බිස්නස් එකක් හෝ යම් කිසි ජොබ් එකක් හෝ ඒ ජොබ් එකේ ඉහළම තලයේ ඉන්න පුද්ගලයෙක් ඉන්නේ වගේ අය කට්ටියක් තමයි මෙන්න මේ ආර්චර්යා කණ්ඩායමේ මැනේජ්මන්ට් කමිටුව එකේ ඉන්නේ. ඒතකොට ඒ බලන්නේ පවත්වාගෙන යන විදිහේ කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව ෆ්ලයි එකක් මිස් වෙන්නේ නැහැ. සෙෂන් එකක් කවදාකවත් මිස් වෙලා නැහැ. සෙෂන් එකකට ලොග් වෙන්න පරක්කු වෙලා නැහැ. හැමදාම පැය භාගයකට කලින් සෙෂන් එකට ලොග් වෙනවා. ඕන තරම් දේවල් වෙන්න පුළුවන්. අපේ දවසෙත් අපිට තියෙනවා එක උත්සව කටයුතු වලට යන්න වෙන්න පුළුවන්. අපි ට්‍රිප් එකක් යන්න වෙන්න පුළුවන්. අපේ ළමයින්ගේ කමිට්මන්ට්ස් තියෙනවා. ඒවත් තියාගෙනම කොහොමද මේ දේවල් කරන්නේ? විශ්වකර්ම වැඩ. දැන් ගත්තොත් ඕගොල්ලෝ පේනවා හැමතිස්සෙම දයන් මහත්මයා තමයි මේක කරන්නේ නැහැ. සමහර දවසට මම මේ රූම් එකේ හැමදාම ඉන්නවා. හැබැයි පටන් ගන්න එක කරන්නේ වෙන කෙනෙක්. එක දවසට පටන් ගන්න එක වෙන කෙනෙක්. ලොගින් එක වෙන කෙනෙක් කරන්නේ. එතකොට වීඩියෝ හදන ඒවා මම වෙන්න පුළුවන් කරන්නේ. හැබැයි ඒවා වෙන වෙන සිංහලෙන් ක්‍රියේට් වෙන්න පුළුවන්. ෆ්ලයර්ස් හදන ඒවා පේන්න පුළුවන් පුෂ් කුමාර මහත්මයාගෙන් එන්නේ කියලා. හැබැයි ඒවා එක තැන් වලින් ක්‍රියේට් වෙනවා. ඒ වගේ හැබැයි වෙලාවට වැඩි වෙනවා. එහෙනම් මෙන්න මේ එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කරන්න කියන එකෙන් කියන්නේ හැමතිස්සෙම එක දවසකුත් ආ ප්‍රශ්නයක් තමයි. එතකොට මේ අපි කරන්න ඕනේ එක බිස්නස් එකක්. නෑ. එහෙම කියන්නේ නෑ. මේ තමන් කරද්දී එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කරන්න. තමන් නානවා නම් අපි හැමතිස්සෙම දැන් මොදිත මහත්මයා මේ දවස්වල අපිට සෙෂන්ස් කීපයක් යනවා. අපේ සතිපාසලත් එක්ක. තමන් කොහොමද සතියෙන් නාන්නේ? තමන් සතියෙන් කන්නේ කොහොමද? එහෙනම් තමන් සතියෙන් වැඩ කරන්නේ කොහොමද? එහෙනම් මේ බිස්නස් කරන පුද්ගලෙකුට වෙන්න පුළුවන්. පාඩම් කරන ළමයෙකුට වෙන්න පුළුවන්. ජොබ් එකක් කරන පුද්ගලයෙකුට වෙන්න පුළුවන්. එකම දේ තමයි මෙන්න මේ සතිය පිහිටුවා ගැනීම. එතකොට එක් දෙයක් කෙරෙහි අවධානය යොමු කර බර අඩු කරගන්න කියන්නේ ඒකෙන් කියන්නේ මේ නොකිය කියන්නේ අපි සතියෙන් ඉන්න කියන එක. තමන්ගේ ජොබ් එකක් වැඩ කරන්නේ ජොබ් එකකදී ගොඩක් බලපාන්න පුළුවන්. ජොබ් එකකට ගිහිල්ලා
හිතනවා වැඩ ගොඩ අයියෝ අද ගොඩාක් වැඩ දිනවා. අද ගොඩාක් වැඩ දිනවා කියලා සමහරවිට බ්‍රෙක්ෆාස්ට් එක පටන් ගන්නෙදිම කියනවා. බ්‍රෙක්ෆාස්ට් එකේදීම කියනවා මේ අද දැනෙන්නේ බිසියන්නේ මට. ඔබ දාගත්ත හැටියෙම ඉවරයි ඔළුවට. මොකද වෙන්නේ? තමන්ගේ ඒ මාස් එක ඒ ස්කන්ධය වැඩි කර ගන්නවා තමයි. ස්කන්ධය වැඩි කරගත්තා කියන්නේ අනිවාර්යයෙන්ම ගති වේගය අඩු වෙනවා. ඒක තමන්ට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ස්කන්ධය අඩු කරගන්න. පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න. ඒ පොඩි පොඩි කෑලි වලට කඩාගත්ත හැටියෙම ඔබට පුළුවන් ඔබගේ ගති වේගය වැඩි කරගන්න. එහෙනම් පළවෙනි කාරණය. එතකොට අපිට උදාහරණ ගොඩක් ගන්න පුළුවන්. දැන් ආචාර්ය කණ්ඩායම කරන වැඩ ටිකම දැන් බන්දුල මහත්මයා. බන්දුල මහත්මත් ඉදා ව්‍යාපාර කටයුතු කරන පුද්ගලෙක්. හැබැයි කොහොම හරි පැය භාගයක් පැයක් හරි වෙන් කරගන්න. අපේ සංජීව මහත්මයා ඊටාම මේ දුෂ්කර කටයුතු කරන පුද්ගලෙක්. සංජීව මහත්මයා. එතකොට මේ වගේ සෑහෙන රෙස්පොන්සිබිලිටිස් තියෙනවා. හැබැයි කවදාකවත් ඒ Tamanට දෙන පොඩි කෑල්ල නොකර ඉන්නේ නැහැ. එතකොට මේ පොඩි කෑල්ල කරාම ඒ පොඩි කෑලි වල එකතු වලින් ලොකු යමක් නිර්මාණය වෙනවා. ඒ ලොකු යම තමයි මේ නිර්මාණය වී තියෙන්නේ ආචාර්ය කණ්ඩායම නම. ඔබට පුළුවන් නම් වේගය වැඩි කරන්න. වේගය වැඩි කරන්න නම් මොකද්ද මෙතනදි කරන්නේ? මෙතන මේ හොඳට බලන්න මේ වීඩියෝ එක. වේගය වැඩි කරන්න නම් මොකද්ද කරලා තියෙන්නේ? ඒ වේගය වැඩි කරන්න නම් කරලා තියෙන්නේ එක දෙයක්. කොහොමද? තමා තුලට යොමු වීම. තමා තුලට යොමු වීම. තමා තුලට යොමු වීම තුලින් පුළුවන් මොකද්ද? වේගය වැඩි කරගන්න. එහෙනම් මේ සංකල්පයම අපිට පුළුවන්. සංකල්පයම පුළුවන් අපිට අපේ ජීවිතයට යොමු කරගන්න. අපි වේගය වැඩි කරගන්න නම් අපි හැමතිස්සෙම කරන්නේ මොකද? අපිට කම්පියුටර් කෙනෙක් ඉන්නවා නම් අපිට යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අපිට වඩා ඉදිරියට යන අපි එයාට යමු වෙනවා. එයා කොහොමද කරන්නේ කියලා බලමු. මගේ අනිත් එක්කෙනා කොහොමද කරන්නේ? මගේ අනිත් පුද්ගලයා මගේ අපි හිතමු ජොබ් එකක නම් තමන්ගේ ප්‍රොමෝෂන් එකට තමයි වැඩ කරන් යනවා නම් මගේ කම්පියුටර්ස්ලා කවුද ඉන්නේ? මට මගේ වේගයට යන තව පුද්ගලයෙක් කවුද ඉන්නේ? එහෙනම් අපි එන්නේ එයාට අවධානය යොමු කරනවා. අපි ජොබ් බිස්නස් එකක් කරනවා නම් මගේ කම්පියුටර්ස්ලා කවුද? අන්න එයාට අවධානය යොමු කරනවා. ඔක හොඳ උදාහරණයක් තමයි ස්ටීව් ජොබ්ස්. Apple ව්‍යාපාරයේ ස්ටීව් ජොබ්ස් කියනවා හැමතිස්සෙම එයාගේ කම්පියුටර් එයාම තමයි කියන්නේ. ස්ටීව් ජොබ්ස්ගේ කම්පියුටර් ස්ටීව් ජොබ්ස්ම තමයි. වෙන කෙනෙක් නෑ. එයා කම්පියුටර් විදියට එයාම තෝරගන්න. ඔබට පුළුවන් නම් වේගය වැඩි කරන්න නම් එකම දේ තමයි ඔබගේ කම්පියුටර් ඔබම වෙන්න. ඔබට පුළුවන් වෙන්නේ කොහොමද ඒක කරන්නේ? එහෙනම් හැමතිස්සෙම ඔබ ගැන බලන්න. ඔබ තුලට යොමු වෙන්න. ඔබ තුලට යොමු වෙන්න. මොකද වෙන්නේ? ඔබගේ වේගය වැඩි වෙනවා. ඔබගේ දවස අද දවස අපිට පුළුවන් නම් කතා කරන්න අද දවසේ මෙන්න මේ තමන් කරන වැඩ ටික මොනවද? එන්නේ ඒ ටිකේ සාර්ථකත්වය සඳහා තමන් මේක තවදුරට කෙසේද වැඩි කරගatiya යුත්තේ? එන්නේ තුලට තමන්ට යොමු වෙන්න පුළුවන් නම් හැමතිස්සෙම තමන්ගේ වේගය වැඩි වෙනවා. එහෙනම් දෙවෙනි කාරණය හැමතිස්සෙම තමන් තුලට යොමු වන්න. මේ හැම කියන දෙයක්ම සරල දේවල්. හැබැයි අපි නොකරන දේවල්. හැමතිස්සෙම අපි බලන්නේ අනිත් කෙනානේ කොහොමද අනිත් එක්කෙනා කරන්නේ. අනිත් එක්කෙනා කොහොමද? දැන් ආචාර්ය කණ්ඩායම ගත්තත් ආචාර්ය කණ්ඩායම හැමතිස්සෙම යමු වෙන්නේ අපි කළ යුත්තේ කුමක්ද? අපි කරන්නේ කොහොමද? මේකේ කොහොමද අපි තවදුරටත් සාර්ථක කරන්නේ? මේකේ කොහොමද අපි පුළුවන් තරම් මේකේ ක්වොලිටි එක වැඩි කරන්නේ? අපේ ස්පීච් කොන්ෆිඩන්ස් එකේ ඔයගොල්ලෝ දකින්නේ ලංකාවේ අපි පළමු කරපු වැඩසටහන ස්පීච් කොන්ෆිඩන්ස් එකේ වගේ මේ ශිෂ්‍යයන් සඳහා. ඒතර ඒකේ සාර්ථකත්වය කොච්චරද කියන එක. ඒතර අපි තුලට යොමු වෙන්න ඕන. ඒක මාන්නයක් ගොඩ නැගීම නෙමෙයි. ඒ තුල අපි තුලට යොමු වීමෙන් අපිට ඒක ක්වොලිටි එක වැඩි කරගන්න ඊළඟ සැරේ කොහොමද වැඩි කරන්න පුළුවන් ඊළඟ පාර කොහොමද වැඩි කරගන්න පුළුවන් කියන එක ඒ තුල ජීවත් වෙන්න ඕනේ. එහෙනම් ඒ තුල ජීවත් වෙද්දී හැමතිස්සෙම එක දෙයක් තමයි වෙන්නේ. වේගය වැඩි වෙනවා. තුන්වෙනි කාරණය මෙන්න මේ ගති වේගයේ තුන්වෙනි කාරණය අපි කතා කරනවා. අපිට පුළුවන් නම් අපේ අභ්‍යන්තර මනස දැන් අපි හැමතිස්සෙම මේ කතා කරන මාතෘකාව අද ගත්තොත් ඕගොල්ලන්ට සමරියක් විදිහට හිතන්න පුළුවන් මෙච්චර කල් කරපු ඒවා මාතෘකාවල සමරියක් තමයි මේ යන්නේ. මෙන්න මේ ගති වේගය කියලා කියන්නේ. මේ ගති වේගය වැඩි කර ගැනීම තමයි මෙන්න මේ ආර්ය චර්යා කණ්ඩායමේ අභිමතාර්ථය. අපේ කොහොමද සියලුම ලංකාවේ ජනතාවගේ ගති වේගය වැඩි කරන්නේ. එහෙනම් තුන්වෙනි කාරණය තමයි අපි කතා කරන අභ්‍යන්තර මනස ඒ වගේම හදවත සහ ආධ්‍යාත්මික ගුණවගාව. එහෙනම් අපි කියනවා අපේ ආර්යචර්යා කණ්ඩායමේ දැක්ම තමයි නිරෝගී කයක් මනසක් සහ අධ්‍යාත්මයක් සහිත මිනිසෙකු බිහි කිරීම.
එහෙනම් මේ ගති වේගය වැඩි කිරීමක් නේද මෙතනදි වෙන්නේ. එහෙනම් මේ අපේ දැක්ම තුලම කියන්නේ අපේ කොහොමද ගති වේගය වැඩි කරන්නේ කියලා. ඒ කියන්නේ මේක උණ්ඩයක් භාවිතා කරන්නේ. තමන්ගේ ටාගට් ඇචීව් කරන හරියටම ඒ ફોකස් කරලා වැඩ කරන විදිය තමයි මෙන්න මේ ආර්චාර්ය කණ්ඩායමේ හැමදාම කතා කරන්නේ. එහෙනම් නිරෝගී කයක් මනසක් සහ අධ්‍යාත්මයක් සහිත මිනිසකු බිහි කිරීම කියන්නේ එක ටිප් එකක්. ගති වේගය වැඩි කරන්න තියෙන එක ටිප් එකක්. ඒ ටිප් එක තමයි අපේ දැක්ම වෙලා තියෙන්නේ. ආර්චාර්ය කණ්ඩායමේ දැක්ම වෙලා තියෙන්නේ. ඔබට මේ සඳහා දේශන ගොඩාක් පවත්වලා තියෙනවා. ආර්චාර්ය කණ්ඩායම. ඔබගේ පොතක් දැන් මගේ පොතක් තියෙනවා ලියලා. ඒ පොතේ හැම සෙෂන් එකකම ඩේට් එක දාලා ලියලා තියෙන මොනවද මම ගත්තේ කියලා. ඒ වගේ මේ ආර්චාර්ය කණ්ඩායමට ඔබ හැමදාම එන පුද්ගලෙක් නම් දැන් 134ක් ඉන්නවා. හැබැයි හැම කෙනෙක්ගේම යම් කිසි වෙනසක් වෙන්න ඕන. තමන්ගේ කයේ වෙනසක් වෙන්න පුළුවන්, නිරෝගී කයක් ලැබීම වෙන්න පුළුවන්. තමන්ගේ ඉස්සර කොලෙස්ටරෝල් තිබුණා නම්, සුගර් තිබුණා නම්, ඒ ටික යම් කිසි ප්‍රමාණයකට අඩු වෙලා, කන්ට්‍රෝල් වෙලා, ඒ ඩ්‍රග්ස් ගන්න එක නවත්තලා, ඒ වගේ යම් කිසි ජීවිතේ වෙනසක් වෙන්න ඕන මේ තුල. ඒ වගේම තමන් ඉස්සර හිටියා නම් හැමෝම කට්ටියත් එක්ක වලිදා ගන්නවා, හැමතිස්සෙම කේන්ති යනවා. ඒක වෙනස් වෙලා නම්, ඒ කියන්නේ ආර්චාර්ය කණ්ඩායමේ යම් මේ කරන දේ ප්‍රතිඵලයක් ලැබෙනවා. අපිට වැඩ කරන්න පුළුවන්. යම් දේවල් අපිට කරන්න පුළුවන්. හැබැයි මේ දේවල් වල ප්‍රතිඵලයක් නැත්නම් ඒක දීර්ඝ කාලෙකින් පවත්වාගෙන යන්නේ ප්‍රශ්නයක් වෙනවා. හැබැයි මට හිතෙනවා මේ කෙටි කාලය තුල ආර්චාර්ය කණ්ඩායමේ මේ විශේෂ පිරිසක් ඉන්න උදේ පාන්දර 133ක 155ක ඒ 200ට ආසන්න පිරිසක් හැමතිස්සෙම සහභාගී වෙනවා. ඒ සහභාගී වෙන්නේ තමන්ගේ මෙන්න මේ ගති වේගය වැඩි කර ගැනීමට අවශ්‍යතාවයක් තියෙන නිසා. එහෙනම් මෙන්න මේ නිරෝගී කයක් මනසක් සහ අධ්‍යාත්මයක් සහිත මිනිසකු බිහි කිරීම කියන්නේ ගති වේගය වැඩි කර ගැනීම එක ටිප් එකක්. හතරවෙනි කාරණය මම කතා කරනවා මෙන්න මේ වෙනස් විදියකට හිතන්න කියලා. හැමෝම හිතන විදියට වඩා වෙනස් විදියට හිතන්න කියලා. අපි හිතුවොත් ගොඩක් දුරට අද වෙද්දි කියන දෙයක් තමයි ගොඩක් කට්ටිය බිස්නස් එකක් කියලා කරන්න දෙයක් හිතා ගන්න බෑ. මේ ගවර්න්මන්ට් එකකින් කිසි සපෝට් එකක් නැහැ. මේ ෆැසිලිටිස් නැහැ අපිට. බැංකු වලින් ෆැසිලිටිස් නැහැ. මේවා කරන්න බෑ කියලා. බැරි වෙරුවා. බෑ. හැබැයි ඔබට පුළුවන් නම් අනිත් කෙනා කරන දෙයක්ම වෙනස් විදියකට කරන්න. ඔබට පුළුවන් ඒ දේ වෙනස් විදියකට කරන්න. දැන් හැමතිස්සෙම අපි හිතන අලුත් දේවල්ම කරන්න ඕන කියලා. අලුත් දේවල්ම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ඩික් ෆොස්බෙරි 1968 ඔලිම්පික් තරඟෙට ගිහිල්ලා. එයාට ලොකු චැලෙන්ජ් එකක් වෙනවා ඔලිම්පික් තරගයේ රම්පදක්කම දිනාගෙන. හැමෝම මෙන්න මේ අපි මෙන්න උස පැනීමේදී ගත්තොත් හැමෝම භාවිතා කරන්නේ 1968ට කලින් මෙන්න මේ ක්‍රමය. අපිත් උස පැනලා තියෙන ඉස්කෝලේ මේ ගියේ. හැබැයි ඩික් ෆොස්බර් 1968 සොයා ගන්නවා කොහොමද මෙන්න මේ බෑක් සයිඩ් එක භාවිතා කරගෙන කොහොමද පයින්න පුළුවන් කියලා. ඊට වඩා උස ප්‍රමාණයක්. ඒකට යම්කිසි තාක්ෂණයක් භාවිතා කරනවා. එහෙනම් මේ ෆොස්බරි ක්ලික් කියලා මේකට කියනවා දැන් අද වෙද්දී. ලෝකයේ විශේෂ වාර්තා තියපු ටෙක්නික් එකක්. එහෙනම් හිතන්න. ඔබගේ බිස්නස් එකක් වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතයේ යම් ඔෆිස් එකේ දෙයක් කරන්න වෙන්න පුළුවන්. ඔෆිස් එකේ කරන දේම ඒ විදිහටම කරන් යන්න එපා. හැමතිස්සෙම ඔෆිස් එකේ අපි කියන දෙයක් තමයි ඒ විදිහ රෝ ડોකියුමන්ට් එක ගත්තා මෙහෙම ෆිල් කරා මෙහෙම කරාම හරියනවා. හැබැයි ඔබට පුළුවන් ඒ දේම වෙනස් විදියකට හිතන්න. නෑ අපේ බොසුත් කියලා තියෙන්නේ මේක. අපේ අම්මා තාත්තත් කියලා තියෙන්නේ මේක. මේ විදිහටම තමයි මම කරන්නේ කියලා කියනවට වඩා ඔබට පුළුවන් නම් ඒක වෙනස් විදියකට කරන්න. වැරදුනාට කමක් නෑ. මේ ආර්චාර්ය කණ්ඩායමක් හැමතිස්සෙම වෙනස් දේවල් කරනවා. අනිත් අය නොකරන දේවල් කරලා බලන්න. ඒ රිස්ක් එක ගන්න. අරගෙන අපි කරලා බලනවා. ඒක කරලා බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අපේ සෙෂන් වලදීත් අපි හැමතිස්සෙම කියන දෙයක් තමයි ඔබ මෙච්චර කල් කතා නොකර හිටියනම් එන්න ආර්චාර්ය කණ්ඩායම. අරන් කතා කරා. ඔබ සෙෂන් එකක් හදාගන්න. ඔබට අපි උදව් කරනවා. ඔබ කතාවක් පවත්වන්න. ඔබගේ ජීවිතයේ අත්දැකීමක් ෂෙයා කරගන්න. හෙට ඒ වගේ අත්දැකීමක් අපි ෂෙයා කරගන්න. අලුත්ම මුහුණු ගොඩක් ගෙන්නනවා. ගෙන්නලා ඒ කතා කරන්නේ ජීවිතයේ ඒකත්වයේ වෙනස් කරගත්ත විදිහ. දිනපු ආකාරය. ජීවිතේ දිනන්න නම් කළ යුතු දේවල්. එහෙම නැතුව මේ හැමතිස්සෙම පොතක් බලලා ඒක ඇවිල්ලා කියන එකක් හෝ තියරි කතා කරන කණ්ඩායමක් නෙමෙයි ආර්චාර්ය කණ්ඩායම කියන්නේ. ආර්චාර්ය කණ්ඩායම කියන්නේ තියරි වලින් ඔබට කියන ප්‍රායෝගික කණ්ඩායමක්. ජීවිතේ වෙනස් කරන අනිත් මිනිස්සුන්ගේ ජීවිතේ වෙනස් කරන්න උදව් කරන ඒ වගේම ඒක කරලා පෙන්නන කණ්ඩායමක්. එහෙනම් වෙනස් විදියකට හිතන්න බලන්න.
තමන්ගේ ඔෆිස් එකේදී වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදරදී වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදරදී වෙන ආකාරය වෙන්න පුළුවන්. ඒකට යන යම්කිසි දේවල් භාවිතා කරන දේවල් වෙන්න පුළුවන්. හැමදේම වෙනසක් කරලා බලන්න. මගේ ජීවිතයේ දේ මම හැමතිස්සම කරලා තියෙනවා. වෙනසක් කරලා තියෙනවා. හැමතිස්සම සමහරලාට හොඳටම ඇනගත්ත වෙලාවල් තියෙනවා. වැටිච්ච වෙලාවල් තියෙනවා. හැබැයි වැටි වැටි නැගිටින්න. ඒකට වැඩ සටහන් තියෙන්නේ වැටි වැටි නැගිටින්න කියන එක. එතකොට ඒ වගේ ඒ මිසුත් හෙට උගන්වයි කොහොමද වැටි වැටි නැගිටින්නේ කියලා. හරි හරි ඒක මාර ඒකේ අපි කියනවා මේ හරි ෆන් එකක් තියෙනවා. ඒ වැටි වැටි නැගිටින්න. එහෙනම් හැමතිස්සෙම වෙනස් විදියකට හිතන්න. අලුත් දේවල් කරන්න හිතන්න. ඒක තමයි මෙන්න මේ ගතිවේගය ඇති කරගැනීමේ තවත් ටිප් එකක්. ඒ වගේම ඔයාලා කොහොමද රිද්මය සහ ගිනිගත් ආශාව කළමනාකරණය කරගන්නේ? ඒකත් හොඳ ටිප් එකක් තමයි. තමන්ගේ මෙන්න මේ ගතිවේගය වැඩි කරගන්න නම් මෙන්න මේ වෙඩි උණ්ඩයක් වගේ ගිහිලා පසාරු කරගෙන යන්න නම් තමන්ගේ තියෙන ඕනම ගෝල් එකක් සෙට් කරලා ඒක හරි විදියට ඇචීව් කරගන්න නම් පස්වෙනි කාරණේ තමයි අපි කතා කරන්නේ. රිද්මය සහ ගිනිගත් ආශාව. රිද්මය සහ ගිනිගත් ආශාව. බලන්න මේ කවපෙත්ත දාද්දි. එයාගේ රිද්මය බලන්න. එයාගේ ඒ දක්වා ඇති ගිනිගත් ආශාව බලන්න. ඒ දිනන්නේ තියෙන ආශාව. ඔයාගේ ජීවිතේත් මෙන්න මේ වගේ ගතියක් හදාගෙන තියෙනවා. මෙන්න මේ ගිනිගත් ආශාව සහ ඒ වගේම එන්නේ රිද්මය. හැමතිස්සෙම මේකට ඇබිලා බලනවා. සමහරලාට අපි සමාජලාට කරන දෙයක් තමයි අරයා ගයක් හදනවා, අරයා කාර් එකක් ගන්නවා. එයා කරලා තියෙන්නේ මෙන්න මේ බිස්නස් එක. එහෙනම් මමත් ඒක පටන් ගන්නවා. හැබැයි රිද්මේ නැහැ. ගිනිගත් ආශාව විතරක් තිබිලා හරියන්නේ නැහැ. හැබැයි රිද්මයක් තියෙනවා. තමන්ගේ ජොබ් එකක් වෙන්න පුළුවන්. සමහරට ඉගෙන ගන්න ළමයෙක් හිතනවා මම ඉංජිනේරුවෙක් වෙන්න. එහෙම කියලා හිතාගෙන ඉගෙන ගන්න. හැබැයි එයාගේ රිද්මේ එක නෙමෙයි. ගිනිගත් ආශාවක් තියෙනවා. හැබැයි රිද්මේ එක නෙමෙයි. මෙන්න මේ ගිනිගත් ආශාව සහ රිද්මේ කියන එක හරිය විදිහට බැලන්ස් කරගෙන යන්න. ඒ ගිනිගත් ආශාව තියෙන්න ඕනේ. හැබැයි ඒකට රිද්මයක් හැදෙන්න ඕනේ. හැම දෙයක්ම හැම කෙනෙකුටම කරන්න බෑ. ඒ නිසා තමන්ගේ රිද්මය අඳුර ගන්නවා. ඒ රිද්මය අඳුර ගන්න තමයි අපි වැඩසටහන් කීපයක් කරලා ඇති අපේ වීඩියෝස් බලන්න පුළුවන්. ඉකිගායි කොහොමද සොයාගන්නේ වගේ. ඒ කියන්නේ මෙන්න මේ ගිනිගත් ආශාව ඒකම රිද්මය කොහොමද තෝරගන්නේ තමන්ගේ ජීවිතේට. එහෙනම් මෙන්න මේ වගේ දේවල් භාවිතා කරන්න. විද්‍යාත්මක ක්‍රම භාවිතා කරන්න ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා. මෙන්න මේ දැන් බලන්න මෙතන රිද්මය තියෙනවා. ගිනිගත් ආශාවක් තියෙනවා. මොකද වෙන්නේ? හරි විදියට ප්ලෑන් කරගන්න ඕනේ. නැත්තම් ගිහිලා වැටෙනවා එතනම. බිස්නස් එකකදී වෙන්න පුළුවන්. මේ අපේ රටවල සමහර තැන්වල මේ ප්‍රශ්න වෙලා තියෙනවා. අරගෙන යනවා. ඊළා ඩෝං ගාලා කරා වැටෙනවා. ඒ කියන්නේ අර යනවා ගිහිල්ලා කිසිම ප්ලෑන් එකක් නැහැ. ඒ ප්ලෑන් එක හදාගන්න මේ රිද්මය සහ ගිනිගත් භාෂාව කිය යද්දි නිකන් මේ ආසාවක් තියෙනවා මට දැන් මගේ රිද්මෙත් තියෙනවා කියලා එහෙම හරියන්නේ නැහැ. ඒක ප්ලෑන් කරගන්න ඕන හරි විදියට. දැන් මෙතනදී බලන්න මෙයා රිද්මෙත් යම් කිසි විදියකට අපිට පේනවා. හැබැයි ඒක අදාළ ඩිස්ටන්ස් එක තියාගෙන ඒක හරියට මෙෂර් කරගෙන යන්න ඕන. නැත්තම් අපි කතා කරනවා අනේ මේ මගේ හරි ආසයි මම දැක්කනේ මම මේ කරන් යන විදියත් ඒ වුණාට හැබැයි වැඩිලා. මේකට හේතු ගොඩාක් තියෙනවා. ඒ හේතුව තමයි තමන්ගේ යම්කිසි ප්ලෑන් එකක් නැතිකම. එහෙනම් මෙන්න මේ රිද්මය සහ ගිනිගත් ආශාව කිව්වම ඒකට ප්ලෑන් එක අනිවාර්යෙන් ඒකේ ඉන්ක්ලූඩ් වෙනවා. ඇතුලේ තියෙනවා. ඒ නිසා මෙන්න මේ රිද්මය සහ ගිනිගත් ආශාව තබා ගන්න ඒ තුලින් තමයි ඔබට මෙන්න මේ අපේ ගතිවේගය වැඩි කරගන්න. මම දැක්කා ළඟදී වැඩසටහනක් යනවා අයමා කියලා. ඔයගොල්ලෝ YouTube වල ගහලා බලන්න. මේ කාන්තාව ඉතා දුප්පත් කාන්තාවක්. අනුරාධපුර පැත්තේ මම හිතන්නේ. අනුරාධපුර පොළොන්නරුව. හරි. ඒ අයමා එයා ජොබ් වලට යනවා. කිසිම කෙනෙක් එයාව ජොබ් වලට ගන්නෑ නැහැ. එතකොට එයාට දැන් ඩිග්‍රියක් ගහපු ළමෙක් ආර්ට් ඩිග්‍රියක් කරපු ළමෙක්. එතකොට මෙයාට හිතෙනවා මේ ඩිග්‍රිය නිසා තමයි ජොබ් හම්බෙන්නේ නැත්තේ කියලා. එයාගේ මේ ඒ CV එකෙන් ඒ ඩිග්‍රී සර්ටිෆිකේට් එක අයින් කළා දානවා. දාලා එයා කියනවා එයා O level fail කියලා. A level fail මේ කියලා garment factory වල මහන්න යන දේවල්. ඒ වගේ පොඩි jobs වලට යනවා. මේ අයම මේ කොවිඩ් සමයත් එක්ක එයා බලනවා ගෙදර ඉඳන් මේ පොඩි ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න. අලුත් විදියකට. පුංචි ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න. පොඩි මේ එක ක්‍රම වලින් ඉංග්‍රීසි උගන්වනවා. මේක දකින්න අපේ සන්නස්ගල් සර් අපේ සිංහල සර් සන්නස්ගල් සර් දැකලා එයාගේ වීඩියෝ එක පෙන්නනවා. මේ අයමා කියලා ළමෙක් ඉන්නවා. මේ ළමයා 아무තු විදියට ඉංග්‍රීසි උගන්වනවා. අද වෙද්දි ඔයගොල්ලෝ පිළිගන්න. මෙයාගේ දැන් අද වෙද්දි ඉන්නවා YouTube එකේ මම දැක්කා 45 ලක්ෂ ගාණක් ඉන්න YouTube එකේ subscribe කරලා. එක මේ මාස ගාණකින් වෙනස් වෙච්ච කෙනෙක්. ඒ වගේම දැහැහෙන ළමයි පන්ති වල හොඳ ආදායමක් ලබනවා. එදාන පොඩි දෙයක් කරලා දෙන්නේ.
පුංචි වේට් එකක් දාලා දෙන හැබැයි යාගේ පැෂන් එක තිබුණා, ගිනිගත් ආශාව තිබුණා, ටාගට් එකක් තිබුණා, ඒ ප්ලෑන් එකක් තිබුණා. පුංචියට පටන් ගත්තා. අද වෙද්දි මාස අවුරුද්දක් යන්නේ. හැම ළමයෙක්ම හරිම ආසාවෙන් බලන. පොඩ්ඩක් ගහලා බලන්න. ඇය මා කියන එක. ගහලා ඔබත් බලන්න. ඇත්තටම හොඳ ළමයෙක්. ඉතාලම අමාරුවෙන් නැගිටපු කෙනෙක්. කිසිම දෙයක් එහෙම ලොකු මේ ප්ලෑන් ගහපු කෙනෙකුත් නෙවෙයි. පුංචි ප්ලෑන් එකක් එක්සිකියුට් කරා. වැඩේ පටන් ගත්තා. පුංචි ෆෝන් එකකින් ඉස්සෙල්ලා වීඩියෝ කරන්නේ. ඒක අප්ලෝඩ් කරනවා. මේ පොඩි මේ වයිට් බෝඩ් එකක තියන් පෙන් එකෙන් ලියනවා. ඔබත් හිතන්න දැන් බෑ බෑ කී කී ඉන්නේ නැතුව පුංචියට පටන් ගන්න. ඒ පුංචියට පටන් ගත්තේ හැබැයි මාස ගානකින් වෙනසක් කරලා. ඒක වෙනස් විදියකට කරේ හැබැයි. හැමෝම කරන විදියට නෙවෙයි. පුංචි වෙනස්කම් කීපයක් කරලා තියෙනවා. ඇය මා ගහලා බලන්න. ඒ තුල බලන්න පුළුවන් මේ ගිනිගත් ආශාව කොහොමද මේ පැෂන් එකත් එක්ක සාර්ථක කරගන්නේ කියලා. හයවෙනි කාරණය සාර්ථක වීමට ගති වේගය භාවිත කරන්න. ඒක තාත්තා කෙනෙක් හිටියා. මේ තාත්තට පුතු දෙන්නෙක් හිටියා. මේ තාත්තා ගොඩාක් බුණෝ. ජීවිතේ බීලා නැති වුණා අන්තිමට. මේ පුතු දෙන්නගෙන් එක පුතෙක් හොඳම බේබද්දෙක් වුණා. තව පුතෙක් හොඳ නිරෝගී කයක්, මනසක් සහ අධ්‍යාත්මයක් සහිත මිනිසෙකු වුණා. මේ එකම පවුලේ පුතු දෙන්න මෙහෙම වුණේ කොහොමද? මේ පිළිබඳව හැමෝටම ප්‍රශ්නයක් වුණා. එක දවසක් එක මහත්මයෙක් ගිහිලා අහනවා. මෙන්න මේ හැමතිස්සෙම මෙන්න මේ නරක දේවල් කරන පුතාගෙන්, හොඳම බේබද්දෙක් වෙච්ච පුතාගෙන් අහනවා. ඇයි ඔය මේ වගේ තත්ත්වයකටපත් උනේ කියලා. එයා කියනවා මගේ තාත්තත් බේබද්දෙක්. මගේ තාත්තා මේ විදිහට හැදුවා. මගේ තාත්තා මුළු ජීවිතේම නැති කරා. තාත්තා තමයි මගේ ජීවිතේත් නැති කරේ. මම ඒ තාත්තා කරන දේවල් බලන් ඉඳලා මම මේ දේවල් පුරුදුනා. මගේ තාත්තා තමයි මේකට වැරදි කරන්නේ. ඒ පුද්ගලයාම ගිහිල්ලා අර හොඳට වැඩ කරන නිරෝගී කයක්, මනසක් සහ අධ්‍යාත්මයක් සහිත මිනිසකින් අහනවා. ඔබ කොහොමද මේ වගේ දියුණු, ඒ වගේම සතුටින් ඉන්න පුද්ගලයෙක් බවට පත් වුනේ? මම දැක්කා මගේ තාත්තා විඳින දුක. මගේ තාත්තගේ ජීවිතේ ගත වුණු අප්‍රිය ආකාරය, මිනිස්සු අප්‍රිය කරපු විදිය. ඒ තුලින් මම හිතුවා මගේ ජීවිතේ හදා ගන්නවා කියලා. බලන්න එකම සංසිද්ධියක්, එකම සිද්ධියක් අරගෙන දෙන්න දෙපැත්තට ගිය විදිය. එක පුද්ගලයෙක් ඒක අනුකරණය කළා ඒ පැත්තකට ගිහිල්ලා තාත්තව වැරදිකරු කරලා තමනුත් ඒ වලේම වැටෙනවා. අනිත් පුද්ගලයා තාත්තා කරපු වරද දැකලා ඒ දේ හදාගෙන ජීවිතේ සාර්ථකත්වයට පත් වෙනවා. ඔබටත් මේ වගේ දේවල් තියෙනවාද සමාජයේ? නරක බලලා නරක පැත්තට යන්න පුළුවන්. හොඳ බලලා හොඳ පැත්තට යන්න පුළුවන්. ආර්යචර්යා කණ්ඩායම කියන්නේ මෙන්න මේ හොඳ දැකලා හොඳ පැත්තට යන කණ්ඩායම. මෙන්න මේ කණ්ඩායමත් එක්ක එකතු වෙන හැම කෙනෙක්ම මෙන්න මේ ජීවිතය සාර්ථක කරගන්න නිරෝගී කයක්, මනසක් සහ අධ්‍යාත්මයක් සහිත මිනිසකු බිහි කරගැනීමේ එකම පරමාර්ථය ඇතුව එක්සු වෙන පුද්ගලයා. ඒගොල්ලන්ට පුළුවන් අනිවාර්යයෙන් ජීවිතය වෙනස් කරගන්න. එහෙනම් අද හිතට ගන්න මෙන්න මේ ටිප්ස් 6 භාවිත කරන්න. එක දෙයක් කෙරෙහි අවධානය යොමු කරන්න. ස්කන්ධය අඩු කරගන්න. වේගය වැඩි කරන්න. ඒ වගේම ඔයාගේ නිරෝගී කයක්, මනසක් සහ අධ්‍යාත්මයක් සහිත මිනිසකු වීමේ බලාපොරොත්තු ඇතුව තමන්ගේ ජීවිතේ අද වැඩ පටන් ගන්න. නම් වෙනස් විදියකට හිතන්න. අයමා වගේ හැමෝම කරන දේවල් නෙවෙයි. ඒ කරන දේ හැමෝම කරන දේ වෙනස් විදියකට කරන්න. සහ ඒ වගේම රිද්මය සහ ගිනිගත් ආශාව කළමනාකරණය කරගන්න. අයමා කරා වගේ අයමා වීඩියෝ එක බලන්න ඔබට තේරෙයි කොහොමද ඒක කළමනාකරණය කරගන්නේ කියලා. ඒ වගේම සාර්ථක වීමට ගති වේගය භාවිත කරන්න. හොඳ දේ බලන්න, හොඳ දේ අනුකරණය කිරීමේ ජීවිතය වෙනස් කරගන්න. එහෙනම් ඔබට සුබ දවසක්. ඒ වගේම ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න හැමතිස්සෙම ආර්යචර්යා කණ්ඩායම ඔබත් එක්ක එකතු වෙනවා. එහෙනම් මගේ කතාව විචාරය කරන්න ඔබට ඔබ